හොඳයි නවවන ඒකකයේ සුද්ධ ජීව විද්‍යාව අපි කතා කරන්නේ හතරවන කොටස මේ කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ සුද්ධ ජීවී හා රෝග කියන පාඩම සුද්ධ ජීවී සහ රෝග කියන කොටස මුලින්ම බලමු මේ කියලා තියෙන ටික උපතේදී සාමාන්‍ය මානවයන් සුද්ධ ජීවීන්ගෙන් තොර වෙන්නේ ලදරුවේ උපදින අවස්ථාවේදී එයා සුද්ධ ජීවීන්ගෙන් සම්පූර්ණයෙන් තොරයි. එහෙත් බිහිවීමේදී අලුතින් උපත ලබන්නා මුලින්ම මවගේ යෝනි මාර්ගයේ සිටින සුද්ධ ජීවීන් සමග ස්පර්ශ වේ. හැබැයි ලදරුවේ බිහිවන අවස්ථාවේදී එයා පළමුවරට එයාගේ අම්මගේ යෝනි මාර්ගයේ සිටින සුද්ධ ජීවීන් සමග ස්පර්ශ වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් ලැක්ටෝබැසිලි වේ. මෙන්න මේ අපගේ යෝනි මාර්ගයේ ජීවත් වන සුද්ධ ජීවීන් හඳුන්වනවා ලැක්ටෝබැසිලි. මේ ලැක්ටෝබැසිලි ලදරුවාගේ අන්ත්‍රයේ ඝනාවාසීකරණය වේ. මේ ලැක්ටෝබැසිලි මොකද වෙන්නේ? ලදරුවාගේ ආහාර මාර්ගයට අන්ත්‍රයට ගමන් කරලා ආන්ගේ අන්ත්‍රයේ ඝනාවාසීකරණය වෙනවා. උපතින් පසුව දේහය මත සහ ඇතුළත අනෙකුත් සුද්ධ ජීවී ගණාවාස ස්ථාපනය වීමට පටන් ගන්නවා. අලදරුවා බිහි වුණාට පස්සේ දේහය මත සහ දේහය තුල අනෙකුත් සුද්ධ ජීවී ස්ථාපනය වෙන්න පටන් ගන්නවා. මොහු මානව දේහයේ සාමාන්‍ය සුද්ධ ජීවී සමුදාය ලෙස හැඳින්වේ. මෙයාලා මානව දේහයේ සාමාන්‍ය සුද්ධ ජීවී සමුදාය කියලා හඳුන්වනවා. හොඟල්ලකට උඩ විශේෂ වචනයක්. කෙසේ නමුත් නිරෝගී මානව දේහවල අභ්‍යන්තර පටක සුද්ධ ජීවීන්ගෙන් තොරයි. හැබැයි නිරෝගී මානව දේහයක අභ්‍යන්තර පටක සුද්ධ ජීවීන්ගෙන් තොර වෙන්න ඕනේ. ඒ කියන්නේ විශේෂ සුද්ධ ජීවී ආසාදනයක් නැත්තම්. පටකයකට සුද්ධ ජීවීන් ආසාදනය වෙලා ඇතුල් වෙලා නැත්තම් අභ්‍යන්තර පටක සුද්ධ ජීවීන්ගෙන් තොරයි. ඊළඟට මේ සුද්ධ ජීවීන්ගෙන් කොටසක් හම මත ඝනාවාසීකරණය වන අතර බහුතරයක් දේහයට ඇතුල් වී නාසය උගුර සසන මාර්ගයේ ඉහළ ප්‍රදේශය ආන්ත්‍රික මාර්ගය සහ මෞද්‍රලිංගික මාර්ගය වැනි ස්ථානවල පෘෂ්ඨවල ඝනාවාසීකරණය වෙනවා. ඔන්න සාමාන්‍ය මිනිස් සිරුරක සුද්ධ ජීවීහු විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. සාමාන්‍ය මිනිස් සිරුරක සුද්ධ ජීවීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මිනිස් සිරුරක එක වැඩි කිරීම 10 13යි මුළු දේහ සෛල සංඛ්‍යාවට. එක වැඩි කිරීම 10 14යි සුද්ධ ජීවී සෛල. එනම් දේහ සෛල සංඛ්‍යාව මේ 10 ගුණයක් සුද්ධ ජීවීන්ගෙන් යුක්ත බව අස්තමේන්තු කර ඇත. ඒ මොකක්ද? සාමාන්‍ය විද්‍යාඥයෝ අස්තමේන්තු කරලා තියෙනවා, අනුමාන කරලා තියෙනවා අපේ දේහයේ දේහ සෛල එක වැඩි කිරීම 10 13 වෙනි බලයක් විතර තියෙනවා කියලා. ඕම්මය වගේ 10 13 වෙනි බලයකින් සමන්විත හැදුණු අපේ දේහයේ අර කලින් කිව්ව සාමාන්‍ය සුද්ධ ජීවී සමුදායට සුද්ධ ජීවී කොච්චරද? එක වැඩි කිරීම 10 14 වෙනි බලයක්. ඒ කියන්නේ අර කිව්වා වගේ 10 ගුණයක් විතර සුද්ධ ජීවී ජීවත් වෙනවලු. හිතා ගන්න පුළුවන් නේද මේ සංඛ්‍යාවක් ගැන? මේ සුද්ධ ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හානිකර නොවන හෝ වාසිදායක වේ. ඔය කියන සුද්ධ ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් හානිකර නොවන හෝ වාසිදායක. ඒක හානියක් නෑ. එහෙම නැත්නම් අපිට වාසියක් තියෙනවා. ඔන්න උදාහරණ කියනවා මහාන්ත්‍රය තුල අවබව ඝනාවාසීකරණය වී ඇති එස්ටර්ෂියා කෝලයි. අපි ඊ කෝලයි කියන කෙටි කරගෙන එහෙනම් මහාන්ත්‍රය තුල අවම වශයෙන් ඝනාවාසීකරණය වෙලා තියෙන මේ එස්ටර්ෂියා කෝලයි විසින් සැල්මොනෙල්ලා ටයිපි වැනි ව්‍යාධිජනක බැක්ටීරියා ඝනාවාසීකරණය වළක්වනවා.
අන්න අපිට වාසියක්. අන්න වාසියක්. එස්තර්ෂියා කෝලයි අපේ මහාන්තේ කරනවා වාසීකරණය වෙලා ඉන්නවා. එයා මොකද කරන්නේ? සල්මොනෙල්ලා ටයිප් වගේ ව්‍යාධිජනක බැක්ටීරියා කරනවා වාසීකරණය වෙන්න යන එක වළක්වනවා. මහාන්තය තුල වෙසෙන ඊකෝලයි විසින් විටමින් A සහ සමහර විටමින් B වර්ග සංශ්ලේෂණය කර රුධිර ධාරාවට අවශෝෂණය කර අනතුරුව දේහ සෛල විසින් භාවිතා කරයි. ඒ කියන්නේ තවත් වාසියක් ඒ කියලා තියෙන්නේ. මානව සෞඛ්‍ය කෙරෙහි හිතකර අන්දමින් බැක්ටීරියා භාවිතය පිළිබඳ මෑතකදී අධ්‍යයනය කරන ලදී. මොනවද අපිට දැන් මේ කියන්නේ? මානව සෞඛ්‍ය කෙරෙහි හිතකර අන්දමින් බැක්ටීරියා භාවිතය පිළිබඳ මෑතකදී අධ්‍යයනය කරන ලදී. එම හිතකර සුද්ධජීවී රෝපණ අන්නේ හිතකර සුද්ධජීවී රෝපණ ප්‍රෝබයෝටික්ස් නම්බන අතර එමගින් අදහස් වන්නේ සජීවී බැක්ටීරියා රෝපණය යන්නයි. ප්‍රෝබයෝටික්ස් කියන්නේ ඒකයි. ඔන්න උදාහරණ යෝගට් මගින් එම වාසිදායක ප්‍රතිඵලය ලැබෙනවා. යෝගට් මගින් මේ වාසිදායක ප්‍රතිඵලය ලැබෙනවා. යෝගට් පරිභෝජනය මගින් ලැක්ටික් අම්ල බැක්ටීරියා ආහාර මාර්ගයට ඇතුල් වේ. සල්මොනෙල්ලා එන්ටර්ටිකා මගින් ඇති කරන පාචන තත්ත්ව මෙන්ම සාන්ද්‍රගත වීම වළක්වන බව අධ්‍යයනයන්ගෙන් හෙළි වෙලා තියෙනවා. පැහැදිලි කතා. මානව සුද්ධජීවී සමුදායේ බහුතරයක් හානිදායක නොවන නමුත් සමහර තත්ත්වයන්ට වුන් මිනිස් දේහය සමග ඇති අන්තර්ක්‍රියා වෙනස් කරගනිමින් ආසාදන තත්ත්ව ඇති කරයි. ඒ මොකක්ද ඒ කියන්නේ? මානව සුද්ධජීවී සමුදායේ බහුතරයක් හානිකර නොවන නමුත් සමහර තත්ත්වයන්ට ඔහු මිනිස් දේහය සමග ඇති අන්තර්ක්‍රියා වෙනස් කරගන්නේ. ඒ කියන්නේ යන සාමාන්‍ය තත්ත්වයන්දී අපිට කිසි කරදරයක් නැහැ. මානව දේහයේ කිසි කරදරයක් නැහැ. හැබැයි මානව දේහයේ සමහර තත්ත්ව වෙනස් වුණු අවස්ථාවක් ආවොත් අන්න මෙයාන මානව දේහයත් එක්ක අපේ දේහයත් එක්ක තියෙන අන්තර්ක්‍රියා වෙනස් කරලා ආසාදන තත්ත්ව ඇති කරනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී යාලා ව්‍යාධිජනකය වෙනවා. එවැනි සුද්ධජීවීහු අවස්ථාවාදී ව්‍යාධිජනකයන් ලෙස හඳුන්වනු ලබයි. අන්‍යයාල හඳුන්වනවා අවස්ථාවාදී ව්‍යාධිජනකයි. ඒ වචන දීලා තියෙනයි කියලා පැහැදිලිද? උදාහරණ තමයි මහාන්ත්‍රය තුල පවතින තාක්කල් ඊකෝලයි. සාමාන්‍යයෙන් හානිදායක නොවැති කෙසේ නමුත් ඔහු අනෙකුත් දේහ කොටස් වලට ඇතුල් වූ පසු රෝග ඇති කරයි. ඔන්න උදාහරණ තමයි මහාන්ත්‍රය තුල ඉන්නකන් ඊකෝලයි හානියක් නැහැ. හැබැයි මේ ඊකෝලයි ඔන්න උදාහරණ දීලා තියෙනවා මුත්‍රාශය, පෙනහළු ඒ වගේ හරිද මුත්‍රාශය, මුත්‍ර මාර්ගය නැත්නම් පෙනහළු වගේ කොටස් වලට ඇතුල් වුණාම ව්‍යාධිජනක වෙනවා. ඒ හින්දා තමයි එහෙනම් ඔය වගේ සුද්ධජීවීන් පොදුවේ අවස්ථාවාදී ව්‍යාධිජනකෙක් කියලා හැදින්නුවේ. ඔන්න ඊළඟට ආසාදක රෝග වලට අදාළ යෙදුම්. ඔන්න අර්ථ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ව්‍යාධිජනකය. කවුද ව්‍යාධිජනකය කියන්නේ? රෝගයක් හටගැන්වීමට හැකියාව ඇති. සුද්ධජීවියෙකු හෝ ජීවී නොවන ආකාරයක් ව්‍යාධිජනකයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ආයි කිව්වොත් රෝගයක් හටගැන්වීමට හැකියාව ඇති ව්‍යාධිජනකයෙකු හෝ ඇයි ජීවී නොවන ආකාරය කියන්නේ? අපි මේ පාඩමේ මුල් කොටසම කතා කරලා තියෙනවා වෛරස්, ප්‍රියෝන වගේ ඒවා ජීවීන් නෙමෙයි. ඒ වගේ ආකාරයකට ගමන්නේ අපි කියනවා ව්‍යාධිජනකය. ඊළඟට ඔන්න ධාරකය. කවුද ධාරකය කියන්නේ? ආසාදිත ව්‍යාධිජනකයා හට තම දේහිය මත හෝ තුල ජීවත් වීමට සහ ගුණණය වීමට පහසුකම් සපයන ජීවියක්. පැහැදිලි ධාරකයා අපි කියලා හිතමු. එහෙනම් ආසාදිත ව්‍යාධිජනකයා හට කවුරු හරි ව්‍යාධිජනකයෙක් අපිට ආසාදනීය වුණා නම් අන්නේ ව්‍යාධිජනකයාට අපේ දේහය මත හෝ තුල ජීවත් වීමට හා
ගුණණය වීමට පහසුකම් සපයන ජීවිය. ඊළඟට ව්‍යාධි ජනකතාව ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ වැඩපවත්වා ගැනීම ධාරකයා තුල රෝගයක් හටගැන්වීමට ව්‍යාධි ජනකයා සතු හැකියාව තමයි ව්‍යාධි ජනකතාව කියන්නේ. ආය බැලුවොත් ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ වැඩපවත්වා ගැනීම. ඒ කියන්නේ ආසාදනයකදී ධාරකයා ආසාදන ව්‍යාධි ජනකයට විරුද්ධව ආරක්ෂණ යාන්ත්‍රණය එළියට දාන්න පටන් ගන්නවා. හරිද? මේ ගැන මෙතනදී කතා කරන්නේ මේ ගැන පුළුල්ව කතා කරලා තියෙනවා සත්වයා පාරමේ ප්‍රතිශක්තිය කොටසදී. අන්න ප්‍රතිශක්තිය කොටසදී කිව්වම මතක් වෙයි ආන්ගේ වගේ ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ වැඩපවත්වා ගන්නවා. ධාරකයා තුල රෝගයක් හටගැන්වීමට ව්‍යාධි ජනකයා සතු හැකියාව තමයි ව්‍යාධි ජනකතාව කියලා කියන්නේ. අන්තිමට තව වචනයක් තියෙනවා පරපෝෂිතය. පරපෝෂිතය වෙනත් ජීවියෙකු මත හෝ ඒ ජීවියා තුල ජීවත් වෙමින් පෝෂක සහ අනෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියෙකු හෝ ජීවි නොවන ආකාර පරපෝෂිතය කියනවා. ආගේ පරපෝෂිතය හඳුන්වලා දෙද්දී රෝග පැත්තට ගිහින්නේ. රෝග ව්‍යාධි ජනනය පැත්තට ගිහින්නේ. හරිද? එතනදි කියන්නේ වෙනත් ජීවියෙකු මත හෝ ඒ ජීවියා තුල ජීවත් වෙමින් පෝෂක සහ අනෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියෙකු හෝ ජීවි නොවන ආකාර. එන ඊළඟට කතා කරන්න තියෙන්නේ ව්‍යාධි ජනක සුද්ධ ජීවීන්ගේ ලාක්ෂණික. ඒ කියන්නේ ව්‍යාධි ජනක සුද්ධ ජීවීන්ගේ ලක්ෂණ කිහිපයක්. ඔන්න අපි එක ධාරක දේහයේ තත්ත්වවලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පැවතීම. එහෙනම් මේ කියන ව්‍යාධි ජනකයන්ට මේ කියන සුද්ධ ජීවියට ධාරක දේහයේ තත්ත්වවලට ගැළපෙන ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් තියෙන්න ඕනේ. අංක දෙක ධාරක ආරක්ෂණ යාන්ත්‍රණ වලට විරුද්ධව ආරක්ෂා වීම සඳහා සහ ධාරක සෛල වලට ඇලී සිටීම සඳහා ව්‍යුහයන් සහිත වීම. ඔව් ඒ රක්ෂණය අනිවාර්යයෙන් තිබෙන්නේ. ධාරකයා ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. එතකොට මේ කියන සුද්ධ ජීවියට මේ කියන ව්‍යාධි ජනකයට ඒ ආරක්ෂණ යාන්ත්‍රණ වලට විරුද්ධව ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේමයි ධාරක සෛල වලට ඇලී සිටින්න කොෂ්ඨ පිළයි වගේ විශේෂ ව්‍යුහ තියෙන්න ඕනේ. අංක 3 දූලක නිපද වීම. අපි මේක ඉස්සරහට කතා කරනවා දූලක කියන්නේ මොනවද කියලා. දූලක ආකාර දෙකයි විස්තරව කතා කරමු. අන්තః දූලක බහිස් දූලක. අංක 4 ආක්‍රමණතාව සඳහා මෙයා කතා කරනවා. මෙයා ඉස්සරහට කතා කරනවා ආක්‍රමණතාව සඳහා ෆොස්ෆොලයිපේස් ලෙසතිනේස හයලුරොනිනේස් වැනි එන්සයිම දැරීම. මේ එන්සයිම වල අදාළ කාර්යයන් ඕන තව ටිකකින් දැනගනි. එහෙනම් ආක්‍රමණතාව සඳහා ෆොස්ෆොලිපේස් ලෙසතිනේස් හයලුරොනිනේස් වැනි එන්සයිම දැරීම. අන්තිමක ධාරකයාගේ පරිවෘත්තීය ක්‍රියා වෙනස් කිරීමට සමත් DNA ACE වැනි එන්සයිම දැරීම. එතන DNAS එහෙනම් ධාරකයාගේ පරිවෘත්තීය ක්‍රියා වෙනස් කිරීමට සමත් DNAS වැනි එන්සයිම දැරීම. ඊළඟට ප්‍රචණ්ඩතාව සහ ප්‍රචණ්ඩතා සාධක. ඔන්න මේ දිගටම සම්බන්ධ කොටස් ටිකක් කතා කරන්නේ තේරුම් ගමු. හරියට තේරුම් ගමු. ප්‍රචණ්ඩතාව සහ ප්‍රචණ්ඩතා සාධක මේ මොකක්ද? ප්‍රචණ්ඩතාව මගින් සුද්ධ ජීවීහු ඔවුන්ගේ ව්‍යාධි ජනකතාව ප්‍රකාශ කරති. එහෙනම් මේ ප්‍රචණ්ඩතාව මගින් සුද්ධ ජීවී එයාලගේ ව්‍යාධි ජනකතාව කොච්චරද කියලා ප්‍රකාශ කරනවා. ව්‍යාධි ජනකයාගේ ව්‍යාධි ජනකත්වයේ ප්‍රමාණය ප්‍රචණ්ඩතාවය. මතක තියාගන්න මොකක්ද ප්‍රචණ්ඩතාවය කියන්නේ කියලා වලගෙන් අහුවොත් ව්‍යාධි ජනකයාගේ ව්‍යාධි ජනකත්වයේ ප්‍රමාණය.
ව්‍යාධි ජනකත්වයේ ප්‍රමාණය ප්‍රචණ්ඩතාවය. සමහර ව්‍යාධි ජනකයන් අධික ප්‍රචණ්ඩකාරී වන අතර සමහරක් අඩු ප්‍රචණ්ඩකාරීත්වයක් නැත්නම් ප්‍රචණ්ඩ නොවන ස්වභාවයක් දක්වයි. ඔන්න පැපොල වෛරසය දීලා තියෙනවා අධික ප්‍රචණ්ඩකාරී. පැපොල වෛරස් කියන එක අධික ප්‍රචණ්ඩකාරී දෙයට ඇතුළු වුණොත් රෝගය ඇති කරනවා. අධික ලෙස ප්‍රචණ්ඩයි. ඊළඟට ව්‍යාධි ජනකයන් සතුව ඇති සුළු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධක මගින් ධාරකයා ආසාදනය කර රෝග ඇති කිරීමේ හැකියාව ඇති කරයි. එවැනි සාධක ප්‍රචණ්ඩතා සාධක ලෙස හඳුන්වයි. ප්‍රචණ්ඩතා සාධක කියන්නේ මොකක්ද කියලා අහුවොත් ව්‍යාධි ජනකයා සතුව ඇති සුළු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධක මගින් ධාරකයා ආසාදනය කර රෝග ඇති කිරීමේ හැකියාව ඇති කරනවා. ආන්ගේ වගේ සාධක තමයි එන ප්‍රචණ්ඩතා සාධක කියලා හඳුන්වන්නේ. ධාරකයා සහ ව්‍යාධි ජනකයා අතර ඇති සම්බන්ධතාව ගතික එකක්. අනෙකාගේ ක්‍රියාකාරීත්වයන් හා කෘත්‍යයන් වෙනස් කරයි. එහෙනම් අය කිව්වොත් ධාරකයා සහ ව්‍යාධි ජනකයා අතර ඇති සම්බන්ධතාවයේ ගතිකයි. එකෙක් අනෙකාගේ ක්‍රියාකාරීත්වය සහ කෘත්‍යයන් වෙනස් කරයි. එවැනි සම්බන්ධතාවල අන්තඵලය ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩතාවය සහ ධාරක ආරක්ෂණ යාන්ත්‍රණවල කාර්යක්ෂමතාව මත රඳා පවතී. අතනම මේ ඔයාලගේ සිලබස් එකේ මේ කොටසේදී ඉස්සර සිලබස් එකේ මේ කොටසට අදාළ එකකින් ඔන්න භාගයක් වගේ තමයි මෙතනදී කතා කරන්නේ. ඇත්තටම මේකේ එක කොටසක් සත්‍ය පාඩමට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිශක්තිය කොටස. මම මේක සරලව පැහැදිලි කළොත් මෙහෙමයි. ආසාදන රෝගයක් ඇතිවීම අපිට ප්‍රධාන වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. මේ ආසාදන රෝගයක් ඇතිවීම ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩතාවයට අනුලෝම සමානුපාතික වෙනවා. ඒ කියන්නේ ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩතාවය වැඩි වෙන්න ආසාදක රෝගයක් ඇතිවීමේ හැකියාව වැඩි. තවද ආසාදක රෝගයක් ඇතිවීමේ හැකියාව ධාරකයාගේ ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ ධාරකයා දක්වන ප්‍රතිරෝධී තත්ත්වය වැඩි වෙන්න ආසාදක රෝගය ඇතිවන තත්ත්වය අඩු වෙනවා. ඒකයි ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා කිව්වේ. මේ මෙතනදී මම ඔය කිව්වේ එතකොට ධාරකයාගේ ප්‍රතිරෝධය කොටස තමයි ප්‍රතිශක්තිය පාඩමේදී කතා කරන්නේ. එහෙනම් මෙතනදී අපි කතා කරන්නේ මම කිව්වනේ භාගයයි කියලා. ඒ භාගය තමයි එතකොට ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩතාවය. ප්‍රචණ්ඩතා සාධක මගින් ව්‍යාධි ජනකතාව වැඩි දියුණු කරන අතර එහෙනම් ප්‍රචණ්ඩතා සාධක මගින් ව්‍යාධි ජනකතාව වැඩි දියුණු කරන අතර ව්‍යාධි ජනකයින්ට ධාරක පටක ආක්‍රමණය කර ඝනාවාසීකරණය වී සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වයට හානි පැමිණීමට ඉඩ සලසයි. ව්‍යාධි ජනකයින් ව්‍යාධි ජනකතාව ඇති කිරීමට ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් භාවිතා කරයි. එහෙනම් මම කලින් කිව්වා එකට එකක් සම්බන්ධ කොටස් ටිකක් කියන්නේ මුලින්ම හරියට තේරුම් ගන්න මතක තියාගන්න. එහෙනම් මේ කියන්නේ ව්‍යාධි ජනකතාව ප්‍රධාන යාන්ත්‍රණ දෙකකින් කතා කරන්න පුළුවන්. අංක 1 ආක්‍රමණතාව. මම දෙවෙනි එක සඳහන් කළේ. දෙවෙනි එක දූලක ජනකතාව. එහෙනම් ආකාර දෙකයි ආක්‍රමණකතාවයි දූලක ජනකතාවයි. ඉස්සෙල්ලා කතා කරමු පළවෙනි එක. ඔන්න ආක්‍රමණතාව. ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ඝනාවාසීකරණය සඳහා ගුණණය වීමේ හැකියාව තමයි ආක්‍රමණකතාව කියලා කියන්නේ. ආය බැලුවොත් ආක්‍රමණතාව කියන්නේ නම් ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ඝනාවාසීකරණය සඳහා ගුණණය වීමේ හැකියාවයි.
ව්‍යාධි ජනකයන් මගින් නිපදවනු ලබන බහිස්සෛලීය එන්සයිම ගණනාවක් ආක්‍රමණතාවයට හේතු වේ. එනම් ව්‍යාධි ජනකයන් විසින් හදන බහිස්සෛලීය එන්සයිම එයාලගේ දේහය එයාලගේ සෛල තුල හදලා පිටතට නිකුත් කරන එක. බහිස්සෛලීය කියන්නේ මේ බහිස්සෛලීය එන්සයිම ගණනාවක් මේ ආක්‍රමණතාවට හේතු වෙනවා. එකක් ෆොස්ෆොලයිපේස්. ෆොස්ෆොලයිපේස් මතක තියාගන්න කාර්යය තමයි සත්ව සෛල පටල විනාශ කරනවා. සත්ව සෛල පටල විනාශ කරනවා. දෙක ලෙසතිනේස්. ලෙසතිනේස් සත්ව සෛල පටලේ ලිපිඩවල ලෙසතීන් සංරචකය ජල විච්ඡේදනය කරනවා. ලෙසතිනේස්. තුන හයලුරොනිඩේස්. සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය වන හයලුරොනික් අම්ලය බිඳ දමමින් දේහ පටක විනාශ කරනවා. සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය වෙන වල අහලා තියෙනවා හයලුරොනික් අම්ලය ආත්මය හයලුරොනික් අම්ලය බිඳ දාලා දේහ පටක විනාශ කරන එක තමයි හයලුරොනිඩේස්. ඊළඟට ව්‍යාධි ජනක සුද්ධජීවීහු හමෙහි ඇති තුවාල සසන ආමාශ ආන්ත්‍රික සහ මෞද්ගලික මාර්ග වැනි ස්වභාවික විවර හෝ විවිධ ප්‍රවේශන මාර්ග ඔස්සේ අක්‍රීය ලෙස ධාරක දේහ තුළට ඇතුල් වේ. මේකම වෙනම කතා කළොත් මේව ව්‍යාධි ජනකයන් සඳහා ප්‍රවේශ මාර්ග කියලා මොනවද ධාරක දේහයේ තියෙන ප්‍රවේශ මාර්ග? ඔන්න සමයේ තියෙන තුවාල සසන මාර්ගය. එහෙම නැත්නම් ආමාශ ආන්ත්‍රික සහ මෞද්ගලික මාර්ග කොහොමද තමයි සුද්ධ ජීවිත අක්‍රීයවම ධාරකයාගේ දේහයට ඇතුල් වෙන්න තියෙන මාර්ග එකයි ප්‍රවේශ මාර්ග කියලා කියන්නේ. හරි. එහෙනම් අපි කතා කරලා අංක 1 ආක්‍රමණිකතාව, ඊළඟ අංක 2 දූලක ජනකතාව. දූලක ජනකතාව. නමේ තේරුමෙම පොඩි දෙයක් තියෙනවා. දූලක ජනනය කිරීමේ හැකියාව. බලමු හරියටම අපි සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණවන දූලක යනුවෙන් හැඳින්වෙන ජෛව රසායනික ද්‍රව්‍යයන් නිපද වීමට ඇති හැකියාව තමයි දූලක ජනකතාව කියන්නේ. එහෙනම් මොකක්ද දූලක ජනකතාව කියන්නේ? සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණවන දූලක. නැත්නම් දූලක යනුවෙන් හැඳින්වෙන ජෛව රසායනික ද්‍රව්‍ය නිපද වීමට තියෙන හැකියාව තමයි දූලක ජනකතාව කියලා කියන්නේ. මේවා ප්‍රෝටීන්ස් හෝ ලිපොපොලිසැකරයිඩ් වන අතර එක්ක මේවා ප්‍රෝටීන් නැත්නම් ලිපොපොලිසැකරයිඩ් වන අතර ධාරකයා කෙරෙහි විශේෂිත වූ හානියක් සිදු කරයි. ඒ නිසා මේවා ජෛව විෂ ලෙස හැඳින්වේ. මෙන්න මේ දූලක ආකාර දෙකයි. පළවෙනි ආකාරය අන්තද්දූලක. දැන් මේ ආකාර දෙක කතා කරද්දී මේ ලක්ෂණ ටික සංසන්දනාත්මකව ගන්න. එහෙනම් පළවෙනි එක අන්තද්දූලක. අන්තද්දූලක ලිපොපොලිසැකරයිඩ් වේ. මේ කියන අන්තද්දූලක ලිපොපොලිසැකරයිඩ්. සුද්ධජීවී සෛලවල කොටස් වන මේවා තාප අස්ථායී දූලක වේ. එහෙනම් මෙන්න මේවා සුද්ධජීවී සෛලවලම කොටසක්. ඇත්තට මේක තමයි අන්තද්දූලක කියලා කියන්නේ. ව්‍යාධි ජනකයාගේ සුද්ධජීවියාගේ සෛලවලම කොටසක්. මේවා තාප ස්ථායි. තාප ස්ථායි වැඩි තාපයක්ම වැඩි උෂ්ණත්වයක් අපේ විනාශ වෙන්නේ නැහැ. බැක්ටීරියාවන් මිය ගොස් පිටි වෙන්නෝ පසු මේ දූලක නිදහස් වේ. ඇයි? අන්තද්දූලකනේ. එහෙනම් බැක්ටීරියාවන් මිය ගිහිල්ලා පිටිලා වෙන් වුණාම තමයි මේ දූලක නිදහස් වෙන්නේ. ව්‍යාධි ජනක විශේෂයෙන් කුමක් වුවද සියලු අන්තද්දූලක එකම රෝග ලක්ෂණ පෙන්වන්න කරයි. මෙන්න මේ ව්‍යාධි ජනකයාගේ විශේෂ අදාළත්වයක් නැහැ. මේ අන්තද්දූලක එකම රෝග ලක්ෂණ තමයි පෙන්වන්න කරන්නේ. ඔන්න ධාරක ජීවියට සීතල නැත්නම් උණ දුර්වල ස්වභාවය සාමාන්‍ය කැක්කුම් මේ රෝග ලක්ෂණ වනද. සීතල වගේ දැනෙනවා නැත්නම් දේහයට උණ තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නැත්නම් දේහයේ දුර්වල ස්වභාවයක් ගන්නවා. එහෙම නැත්නම් දේහයේ හරිද සංදිවල ආශ්‍රිත ප්‍රදේශවල වගේ
කැක්කුම් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී කම්පනය සහ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. හරිද මේ தත්ත්වය උස්සන්න වුණොත් කම්පන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි අන්තර්දෝලක ග්‍රෑම් ඍණ බැක්ටීරියා වගේ පමණක් ඉපදවයි. මේ අන්තර්දෝලක ග්‍රෑම් ඍණ බැක්ටීරියා විතරයි හදන්නේ. මට උදාහරණයක් තමයි සැල්මොනෙල්ලා ටයිපිගේ සෛල බිත්තිවල ලිපොපොලිසැකරයිඩ්. සැල්මොනෙල්ලා ටයිපිගේ සෛල බිත්තිවල ලිපොපොලිසැකරයිඩ්. ඊළඟ දෙවෙනි ආකාරයේ බහිස්දූලක බැක්ටීරියා සෛලවල වර්ධනයේ සහ පරිවෘත්තියේ කොටසක් ලෙස බහිස්දූලක සෛල තුල නිපද වේ. සෛල ජීර්ණයෙන් පසු ඒවා බාහිර පරිසරයට ශ්‍රාවය හෝ නිදහස් කිරීම සිදුවේ. අන්න පැහැදිලිනේ. බැක්ටීරියා සෛලවල වර්ධනයේ සහ පරිවෘත්තියේ කොටසක් ලෙස බහිස්දූලක සෛල තුල නිපද වේ. සෛල ජීර්ණයෙන් පසු ඒවා බාහිර පරිසරයට ශ්‍රාවය හෝ නිදහස් කිරීම සිදුවේ. බහිස්දූලක ප්‍රෝටීන වේ. බහිස්දූලක නම් ප්‍රෝටීනයි. ඒවා වැඩි ප්‍රමාණයක් එන්සයිම. එනම් මේ වගේ වැඩි කොටසක් එන්සයිම. ඒවායේ උත්පේරක ස්වභාවය අනුව ඉතා සල්ප ප්‍රමාණයක් වුවද අතිශයින් හානිකරයි. ඉතාම අඩු සාන්ද්‍රණයක් අඩු ප්‍රමාණයක් ඇති අතිශයින් හානිකරයි. මේවා තාප අස්ථායි ප්‍රෝටීන දූලක වේ. ප්‍රෝටීන නම් අපිට කියන්න දෙයක් නෑ. අපි දන්නවා තාප අස්ථායි. අන්තර්දූලක වගේ නෙමෙයි බහිස්දූලක තාප අස්ථායි. ජලයේ දැක්වීමෙන් මේවා අක්‍රීය වේ. බහිස්දූලක බහුතරයක් පොදුවේ ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් නිපදවන අතර සුළු ප්‍රමාණයක් ග්‍රෑම් ඍණ බැක්ටීරියා මගින් නිපදවයි. බහිස්දූලක ඔන්න ආකාර 3කට බෙදෙනවා. බහිස්දූලක ආකාර 3කට වර්ග කර ඇත. හරි ලේසියි. පළවෙනි ආකාරයේ නියුරෝටොක්සින්. නියුරෝටොක්සින් නමෙන්න ඔයාලට අදහසක් එන්න ඕනේ. සාමාන්‍ය ස්නායු ආවේග සංඥායනයට බාධා කරනවා. උදාහරණ තමයි ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නියුරෝටොක්සින් හදනවා. අංක දෙක එන්ටරොටොක්සින්. එන්ටරොටොක්සින් ආමාශාන්තික මාර්ගයේ සෛල අසාමාන්‍ය ආකාරයක උත්තේජනය කරනවා. ආමාශාන්තික මාර්ගය කියන්නේ ආහාර මාර්ගයේ සෛල අසාමාන්‍ය ආකාරයක උත්තේජනය කරනවා. ඔන්න හදන ජීවියෙක් උදාහරණයක් තමයි විබ්‍රියෝ කොලෙරා. විබ්‍රියෝ කොලෙරා මගින් ඉපදෙන දූලක. තුන්වෙනි ආකාරයේ සයිටොටොක්සින්. සයිටොටොක්සින් එන්සයිම මගින් පහර දී ධාරක සෛල විනාශ කරනවා. එන්සයිම වගේ පහර දීලා ධාරක සෛල විනාශ කරනවා. උදාහරණ කොරිනෝබැක්ටීරියම් ඩිප්තීරියේ මගින් ඉපදවනවා. ඔන්න එන බහිස්දූලක ආකාර 3ක් කතා කරනවා. ඊළඟට ආරේ සම්පත් පොතේ සුද්ධ ජීවීන් මගින් මිනිසාට ඇති කරන රෝග කියලා වෙනම හරිද ටේබල් එකක් වෙනම මේ විදිහට සටහනක් තියෙනවා. එහෙනම් ඒක ඔයාලා වෙනම අධ්‍යයනය කරලා මතක තියාගන්න. ඒකේ මේ ව්‍යාධි ජනකයා කොහෙද ජීවත් වෙන්නේ? රෝගය මොකක්ද? කවුද රෝගකාරකයා කියන තීරු තුන සඳහන් වෙනවා. අපොටේක අන්තිමට මෙහෙම කතාවක් කියනවා. සුද්ධ ජීවී රෝග පාලනය ආසාදනයට ඇති අවස්ථා මගහැරීම හා වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීමේ සිට ප්‍රතිකාර කිරීම හෝ ආසාදනයෙන් පසුව සුව කිරීමේ ක්‍රම අනුගමනය කිරීම දක්වා පරාසයක පැතිරේ. ඒ මොකද කියන්නේ? සුද්ධ ජීවී රෝග පාලනය ආසාදනයට ඇති අවස්ථා මගහැරීම. ඔකට හොඳම කාලේ මේ අපි ඉන්න කාලේ මේ කොරෝනා සීසන් එකේ අපි මොකද කරන්නේ? ආසාදනයට ඇති අවස්ථාව මගහරින එක තමයි. පුළුවන් තරම් මීඩියා වල උපදෙස් දී කරන්නේ මිනිස්සුන්ට මේ ආසාදක අවස්ථාවේ මගහරින්න කියනවා. වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීමේ සිට ප්‍රතිකාර කිරීම හෝ ආසාදනයෙන් පසුව සුව කිරීමේ ක්‍රම අනුගමනය කිරීම දක්වා පරාසයක පැතිරේ. එහෙනම් මේ ඊළඟ කොටස තමයි සුද්ධ ජීවී රෝග මගහැරීම සහ වැළැක්වීම කියන කොටස. සුද්ධ ජීවී රෝග මගහැරීම සහ වැළැක්වීම.
සුද්ධජීවී ආසාදන රෝගවලින් වැළකී සිටීම සඳහා ඉතා හොඳ ක්‍රමය වන්නේ එදිනෙදා ජීවිතයේදී යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි. ආසාදන වලින් වැළකී සිටීම සඳහා ප්‍රතිනාශක ව්‍යාසාදක සහ ප්‍රතිශක්තිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එහෙනම් ඔය අදාළ කරුණු කතා කරන්න යන්නේ මිනිසාට සුද්ධජීවී මගින් වැළඳෙන රෝග පාලන ක්‍රම. මුලින් කොන්න වචන දෙකක් තියෙනවා ප්‍රතිනාශක සහ ව්‍යාසාදක භාවිතය. ව්‍යාසාදක වුණා විස බීජ නාශක කියලා හඳුන්වනවා. එහෙනම් වචන දෙකක් තියෙනවා ප්‍රතිනාශක සහ ව්‍යාසාදක. බලමු. ව්‍යාසාදක සහ ප්‍රතිනාශක යනු ආසාදන වැළැක්වීම සඳහා සුද්ධජීවී මරා දමන හෝ සුද්ධජීවී ගහණය අඩු කිරීමට භාවිතා කරන ලබන රසායනික ද්‍රව්‍ය. එනකොට මේ ව්‍යාසාදක සහ ප්‍රතිනාශක කියන්නේ ආසාදන වැළැක්වීම සඳහා සුද්ධජීවී මරා දමන හෝ සුද්ධජීවී ගහණය අඩු කිරීමට භාවිතා කරන ලබන රසායනික ද්‍රව්‍ය. කෙසේ නමුත් මේ රසායනික ද්‍රව්‍ය සමහර සුද්ධජීවීන් සඳහා සඵලදායී නොවේ. හැබැයි මේ කියන සුද්ධජීවී මේ කියන රසායනික ද්‍රව්‍ය සියලුම සුද්ධජීවීන්ට සාර්ථක නෑ, සඵලදායී නෑ. උදාහරණ පොලියෝ වෛරසය, ක්ෂය රෝග බැක්ටීරියාව, ඊළඟ බැක්ටීරියාව, ඊළඟට බැක්ටීරියා බීජාණු හා දිලීර බොහෝ ප්‍රතිනාශක සහ ව්‍යාසාදක වගේ විනාශ නොවේ. ප්‍රතිනාශක සහ ව්‍යාසාදක අතර ප්‍රධානම වෙනස්කම වන්නේ ප්‍රතිනාශක මගින් නැත්නම් ප්‍රතිනාශක මිනිස් දේහයට ආරක්ෂාකාරී සහ සෘජුව යෙදිය හැකි අතර ව්‍යාසාදක එසේ භාවිතා කළ නොහැකි වීමයි. එහෙනම් ඔන්න මේ කියන ප්‍රතිනාශක මිනිස් දේහයට ආරක්ෂාකාරී, මිනිස් දේහයට ලොකු බලපෑමක් නැහැ, කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. හැබැයි ව්‍යාසාදක එහෙම භාවිතා කරන්න බෑ. එබැවින් හැමවැනි ජීවී පෘෂ්ඨ විස බීජ නාශනය සඳහා ප්‍රතිනාශක භාවිතා කළ හැක. ශල්‍යාගාර ස්ථානීය සඳහා භාවිතා වන ප්‍රදේශ දෙව්පේස මුළුතැන්ගේ මතු පිටවල් හැදිගෑරුප්පු සහ කාඩු වැනි අජීවී පෘෂ්ඨවල විස බීජ නාශනය සඳහා ව්‍යාසාදක භාවිතා කරනවා. ප්‍රතිනාශක ව්‍යාසාදක සාමාන්‍යයෙන් දක්වා ඇත්තේ දියර වර්ග ලෙසයි. එන මේ ආකාර දෙකක් හඳුන්වලා තියෙන්නේ දියර වර්ග විදියට. ඒවායේ සඵලතාව, සාන්ද්‍රණය, ඒවාට විවෘත වන කාල සීමාව, උෂ්ණත්වය සහ කාබනික ද්‍රව්‍ය වල පැවතීම ආදිය මත රඳා පවතී. එනම් මේ කියන රසායනික ද්‍රව්‍ය වල සඵලතාවය කියන්නේ කොච්චර මේක වැඩ කරනවද, සාර්ථකද කියන එක, ඒ වගේ සාන්ද්‍රණය, ඒවට විවෘත වෙන කාල සීමාව කොච්චර වෙලාවක් විවෘත වෙලා තියෙනවද, ඒ ප්‍රදේශයේ ඒ ස්ථානයේ උෂ්ණත්වය, කාබනික ද්‍රව්‍ය කොච්චර තියෙනවද කියන එක අනුව වෙනස් වෙනවා, විවිධ වෙනවා. ඔන්න ප්‍රතිනාශක සහ ව්‍යාසාදක සඳහා උදාහරණ අමුලින්ම ගත්තොත් ප්‍රතිනාශක එතිල් මධ්‍යසාර මේ දවස්වල ඕනතරම් පොඩි ළමෙක් ඉඳන් දන්නවන්න ප්‍රතිනාශක කියන නමයි අලුත්. එහෙනම් එතිල් මධ්‍යසාර isopropanool, chlorosylanoil. ව්‍යාසාදක phenol, hypochlorite කියන්නේ calcium hypochlorite සහ sodium hypochlorite. ඊළඟ සුද්ධජීවී රෝග පාලනය සඳහා ප්‍රතිජීවක භාවිතය. සුද්ධජීවී රෝග පාලනය සඳහා ප්‍රතිජීවක භාවිතය. දේහය ආසාදනයකින් ආරක්ෂා කර ගැනීමට හෝ රෝගය බැඩපවත්වා ගැනීමට දේහ ආරක්ෂණයන්ට අපොහොසත් වූ විට ප්‍රතිසුද්ධ ජීවී ඖෂධ අඩංගු රසායනික චිකිත්සක වලින් ප්‍රතිකාර කළ යුතු වේ. දානක සෛලවලට හානියක් සිදු නොකරමින් ප්‍රතිසුද්ධ ජීවී ද්‍රව්‍ය සුද්ධ ජීවී මරා දැමීම හෝ වර්ධනයට බාධා පැමිණීම සිදු කරයි. ප්‍රතිජීවකයන්ු බැක්ටීරියාවට විරුද්ධව ක්‍රියා කරන ඵලදායී ප්‍රතිසුද්ධ ජීවී ද්‍රව්‍යයක්. එනම් ප්‍රතිජීවක කියන්නේ බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායී ප්‍රතිසුද්ධ ජීවී ද්‍රව්‍යයක්. සමහර ප්‍රතිජීවක පුළුල් පරාසයක බැක්ටීරියා
බැක්ටීරියා විශේෂ වලට විරුද්ධව ක්‍රියා කරන අතර අන්නේව හඳුන්වනවා පුළුල් පරාස ප්‍රතිජීවක. එයි බොහොමයක් බැක්ටීරියාවක සඵලතාවයි. අනෙක් ඒවා ක්‍රියා කරන්නේ සුවිශේෂ බැක්ටීරියා කාණ්ඩයක් මත පමණි. ඒවා පටු පරාස ප්‍රතිජීවක ලෙස හැදින්නේ. අර වගේ සුද්ධජීවී කාණ්ඩ රැසකට සාර්ථක නැහැ. ඒ හින්දා තමයි පටු පරාස ප්‍රතිජීවක කියලා හඳුන්වන්නේ. ප්‍රතිජීවක විවිධාකාර ක්‍රියාකාරීත්වයන් පෙන්වුම් කරයි. උදාහරණ කිහිපයක් සෛල බිත්ති සංශ්ලේෂණය නිෂේධනය කරනවා පෙනිසිලින් කියන ප්‍රතිජීවකය. ප්‍රෝටීන් සංශ්ලේෂණය නිෂේධනය කරන්න වැදගත් එරිත්‍රොමයිසින් සහ ටෙට්‍රාසයික්ලින් කියන ප්‍රතිජීවක දෙක. ප්ලාස්මා පටලය කඩා බිඳ දැමීම ඩැප්ටොමයිසින්. මේ ඩැප්ටොමයිසින් කියන ප්‍රතිජීවකයට පුළුවන් ප්ලාස්මා පටල කඩලා බිඳලා දාන්න. DNA RNA සංශ්ලේෂණයේ නිෂේධනය රිෆැම්පින් කියන ප්‍රතිජීවකයට පුළුවන් DNA RNA සංශ්ලේෂණයේ නිෂේධනය කරන්න. ඊළඟට කතා කරන්න තියෙනවා ප්‍රතිශක්තිය නැත්නම් ප්‍රතිශක්තිකරණය එන්න. ප්‍රතිශක්තිකරණය එන්න. ප්‍රතිශක්තිය පේරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන දුර්වල කරන ලද සුද්ධජීවීන් හෝ ඉතා කුඩා සුද්ධජීවී කොටසක් අඩංගු අවලම්බනයක් එන්නතක් නම් වේ. එහෙනම් මොකක්ද මේ එන්නතක් කියන්නේ සරලව ගත්තාම? ප්‍රතිශක්තිය පේරණය කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිශක්තිය වැඩි කරන්න භාවිතා කරන දුර්වල කරන ලද සුද්ධජීවීන් හෝ දුර්වල කරපු සුද්ධජීවීන් හෝ ඉතා කුඩා සුද්ධජීවී කොටසක් අඩංගු අවලම්බනයක් එන්නතක් කියන අරුත. ආසාදනයක් සිදුවහොත් වෙනත් පාලන ක්‍රම නොමැති බැවින් වෛරස මගින් ඇති කරන ලබන රෝග පාලනය සඳහා එන්නත් නිතර භාවිතා කරයි. එනකොට ආසාදනයක් සිද්ධ වුණොත් වෙනත් පාලන ක්‍රම නැති හින්දා වෛරස් මගින් ඇති කරන රෝග පාලනය කරන්න බහුලව මේ හඳුන්වලා දුන්න වගේ එන්නත් භාවිතා කරනවා. ඕම්වලට භාවිතා කරන එන්නත් ආකාර කීපයක්. පළවෙනි එක අඩපණ කරන ලද ජීවී එන්න. බලපෑම් එහෙම කියන්නේ. ඉතා පරීක්ෂාකාරීව ව්‍යාධි ජනකතාව පාලනය කරන ලද ජීව්‍ය සුද්ධජීවී නඩංගු වෙන්න. ඉතා පරිස්සමෙන් පරීක්ෂාකාරීව ව්‍යාධි ජනකතාවේ පාලනය කරනවා. එහෙනම් ලෙඩ හදන්න බෑ. රෝගය ඇති කරන්න බෑ. ව්‍යාධි ජනකතාව පාලනය කරන ලද ජීව්‍ය සුද්ධජීවී නඩංගු වෙන්නත් මේ එන්න සැබෑ ආසාදනය අනුකරණය කරයි. මේ එන්නත් මොකද කරන්නේ? ඇත්තටම ව්‍යාධිජනකේ අපේ දේහයට ඇතුල් වුණා වගේ එයාගේ ආසාදනය අනුකරණය කරනවා. මේ එන්නත් සැබෑ ආසාදනය අනුකරණය කරයි. ධාරකයා තුල ව්‍යාධිජනකයා සක්‍රියව පවතින බැවින් ජීවිතාන්තයේ දක්වා පවතින ප්‍රතිශක්තියක් මෙවැනි එන්නත් වලින් සපේ. ධාරකයාගේ දේහය තුල ව්‍යාධිජනකයා සක්‍රිය වෙන්නේ හින්දා ජීවිතාන්තයේ දක්වා පවතින ආරක්ෂාවක් ප්‍රතිශක්තියක් මේ එන්නත් වලින් ලැබෙනවා. බොහෝ විට බූස්ටර් ඒ කියන්නේ නැවත මාත්‍රාවක් ලබා දෙන එක, ද්විතීයික මාත්‍රාවක් ලබා දෙන එක නැවත ඒ කියන්නේ බූස්ටර් ප්‍රතිශක්තියක් අවශ්‍ය නොවේ. අඩපණ කරන ලද ජීවී එන්නත් පහත සඳහන් රෝග සඳහා භාවිතා කරේ. ඔන්න මේ MMR කියන එන්නත භාවිතා කරන මේ රෝග තුනම සරප්ප, කම්බුල්ගාය, රුබෙල්ලා. ඊළඟට පැපොල රෝගය සඳහා භාවිතා කරන ඕක විදිහේ අඩපණ කරන ලද ජීවී එන්න. බලමු දෙවෙනි ආකාරය අක්‍රීය කරන ලද එන්න. එන්නතෙහි අඩංගු වන ව්‍යාධිජනක සුද්ධජීවීන් අක්‍රීය කරන ලද හෝ මරණ ලද ඒවා වේ. අඩපණ කරන ලද ජීවී එන්නත් හා සසදීමේදී අක්‍රීය කළ එන්නත් භාවිතයේදී බූස්ටර් මාත්‍රාවක් නැවත ලබා දීම අවශ්‍ය වේ. ඔන්න කලින් වගේ නෙමේ අර ආය මාත්‍රාවක් මෙතනදී පුද්ගලයාට ලබා දෙන්න ඕනේ. අක්‍රීය කරන ලද එන්නත් භාවිතා කරන රෝග සඳහා උදාහරණ. එකක් ජලබීතිකාව. ජලබීතිකා රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව හා පොලියෝ වැනි වෛරස් රෝග. ඊළඟ කොලෙරා වැනි බැක්ටීරියා රෝග. ඔන්න තුන්වෙනි ආකාරය තමයි උප එන්න. අන්තිම ආකාරය.
මේවායේ අඩංගු වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කළ හැකි ප්‍රතිදේහ ජනක ඛණ්ඩ පමණයි. අන්න පැහැදිලිද? මේ වගේ තියෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කරන්න පුළුවන් ප්‍රතිදේහ ජනක ඛණ්ඩ පමණයි. ටොක්සොයිඩ් නැත්නම් දූලකාභ එන්නත් මේ සඳහා උදාහරණ වේ. මෙම එන්න බොහෝ කලක පටන් භාවිතා කර ඇත. දූලකාභවල අන්තර්ගත වන්නේ ව්‍යාජනකයාගෙන් මූලාරම්භ වූ අක්‍රීය කරන ලද දූලකය. එනම් මේ දූලකාභවල අන්තර්ගතන්නේ ව්‍යාධි ජනකයාගෙන් මූලාරම්භ වෙච්ච, එයාගෙන් මූලාරම්භ වෙච්ච අක්‍රීය කරන ලද දූලක. දූලකාභ එන්නත් භාවිතා කරන රෝග සඳහා උදාහරණ වෙන්නේ ගලපටලය, පිටගැස්ම ආදී. වර්තමානයේ ජාන ඉංජිනේරු විද්‍යාවකගේ උපෙන්නත් ඉපදවනු ලැබෙන වර්තමානයේදී මේ විදිය උපෙන්නත් හදනවා ජාන ඉංජිනේරු විද්‍යාව මගින්. උදාහරණ හෙපටයිටිස් B එකද පූර්ණ ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා උප ඒකක එන්නත් වලදී සාමාන්‍යයෙන් නැවත බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අවශ්‍ය වේ. එනම් මෙතනදී නැවත බූස්ටර් මාත්‍රාව ලබා දෙන්න ඕනේ. එනම් අපි සුද්ධ ජීවි සහ රෝග කොටස කතා කරලා ඉවරයි. අපි එනම් තව වීඩියෝ එකකින් කතා කරමු. ඊළඟට ආයෙ වීඩියෝ එකකින් කතා කරමු කර්මාන්ත කුෂිකත්වය සහ පරිසරය සඳහා සුද්ධ ජීවි භාවිතයේ කොටස. හොඳයි.